වස්සාන ධර්ම දේශනා මං අද සිල් ගත්තේ මගේ ජීවිතය තුළ ගුණයක් මගේ ජීවිතයට එක් කරගන්න. මගේ හිත තුළ දියුණුවක් ඇති කරගන්න. මා තුළ ආධ්‍යාත්මික සංවර්ධනයක් ගොඩනගා ගන්න. මං අද ඒක කරනවා. මං අද සාර්ථකයි. මෙන්න මේ විදියට ඔබට සිතන්න පුළුවන් නම් පිටුතුනි ඔබ ජයග්‍රහණය කරනවා. එහෙම නැත්නම් සාම්ප්‍රදායිකව ගෙදර වගේම පන්සලට ඇවිල්ලා හැන්දෑවේ සිල් පවාරණය කරලා ගෙදර යනවා නම් එහෙම නැත්නම් හෙට උදේ එනකන් හිටියත් වැඩක් නැහැ. හැන්දෑවේ නිදා ගන්න පටන් ගත්ත එක හෙට උදේ නම් ඇහැරෙන්නේ ඒත් වැඩක් නැහැනේ. ඒ නිසා අපි මේක අර්ථවත්ව ගෙනියන්නයි වක බලා ගන්න. එහෙම නැත්නම් තීරමක් නැහැ. හැම වෙලාවෙම අපේ ජීවිතය තුළ ගත කරන මොකද මට ආධ්‍යාත්මිකව සංවර්ධනයක් ඇති කරගන්න අනිත් එක්කෙනාගේ ආධ්‍යාත්මික සංවර්ධනය නිසා මට ලැබෙන දෙයක් නැහැනේ. මම දැනගන්න ඕන යම් කෙනෙකුගෙන් සල්ලි මිල මුදල් ටිකක් ණයට ඉල්ල ගන්න පුළුවන්. කඩේට ගිහිල්ලා බඩුවක් සල්ලි තියනවා නම් ගන්න පුළුවන්. හැබැයි පින්වතුනි මේ ආධ්‍යාත්මික සංවර්ධනය එහෙම ගන්න බෑ. ආධ්‍යාත්මික සංවර්ධනය තමා විසින්ම තමාගේ ජීවිතය තුළ ගොඩනගා ගන්නවා. තමා විසින්ම තමාගේ ජීවිතය තුළ ගොඩනගා ගත්තොත් තමයි තමන් දිනුම් වෙන්නේ. ජයග්‍රහණය කළා වෙන්නේ. ඒ නිසා හොඳට හිතට ගන්න. අපි හාමුදුරුවෝ අද කියලා දුන්නු විදියට ඊටාම අර්ථවත් සීල සමාදානයේ කෂ්ඨාංග සීලයක මං සමාදන් වෙනවා. මං අද දවස ගත කරන්නේ ඊටාම අර්ථවත් ලෙසයි. අනර්ථකාරී කිසිවක් අද දවසේ සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මෙහෙම දවස ගත කළොත් දවස අවසානයේ ඔබට ලැබෙන තෘප්තිය, සහනය, සැනසීම මුළු ජීවිත කාලයටම විතරක් නෙවෙයි. අවසාන චුති සිතට මේක එන නිසා මේ හැඟීම ආවොත් ඊළඟ භවයේ ඊතා උසස් ප්‍රතිසන්දියක් ලබනවාට කිසිදු සැකයක් නැහැ. ඒ නිසා මෙවැනි තත්වයක් ගොඩනගා ගන්නට ඔබ බුද්ධිමත් වෙන්න, දූරදර්ශී වෙන්න, බොහොම අර්ථවත්ව කටයුතු කරන්න. එතකොට ඔබේ සීල සමාදානය සාර්ථකයි. මෙලොවත් සතුට තියෙනවා, මෙලොවත් සාර්ථකයි. මෙලොව සාර්ථක නිසා පරලොවත් සාර්ථකයි. දෙලොව සාර්ථක කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට ඔබට පුළුවන් වෙයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ අද පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ වෙනුවෙන් ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මහර කඩවත කෝපියාවත්ත අංක 138න් 1 ලිපිනේ පදිංචි බාලසූරියගේ ශීලා කරුණාරත්න මහත්මිය සහ එතුමියගේ එකම දියණිය වන කේ.පී. ඉමෝෂා දිල්රුක්ෂී සේනාරත්න යන පින්වත් දෙදෙනා විසින් එම පින්වත් දෙදෙනාගේ ප්‍රධාන අරමුණ වන්නේ පරලෝසපත් ආදරණීය දෙමාපියන් වන බීටා කරුණාරත්න දයාබර මෑණියන්ටත් කේ සයිමන් ආදරණීය පියාණන්ට සහ පරලෝසපත් දයාබර ස්වාමි පුරුෂයා වන කේ.පී. ලක්ෂ්මන් සේනාරත්න මහතා ඇතුළු එතුමාගේ දයාබර දෙමාපියන් වන කුසුමා විජේරත්න මෑණියන්ට සහ කේ.පී. විජේරත්න පියාණන් ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලු වයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලු වයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං පදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
අහං බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ උපාසකත්තං වේදේසි සක්්‍ය පුත්තස්ස ශාසනීති. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ උතුම් ධර්ම දානමේ පින්කමෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයේගෙන කටයුතු කරන්නේ 138න් 1 කෝපියාවත්ත මහර කඩවත මේ ලිපිනයෙහි පදිංචි බාලසූරියගේ ශීලා කරුණාරත්න මහත්මිය සහ එතුමියගේ එකම දියණිය කේ.පී. ඉමාෂා දිල්රුක්ෂි සේනාරත්න. මේ පින්වතුන් දෙදෙනා තමයි අද දවසේහි දායකත්වයෙන් කටයුතු කරන්නේ. මේ පින්වතුන්ගේ අරමුණු පරමාර්ථ කීපයක් තියෙනවා. ඒවා අපි පසුව ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනා කිරීම, ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ගත වෙන්නේ පොසොන් සමය. මිහිඳු මහරහතන් වහන්සේ සම්බුදු දහමත් රැගෙන ලක්දිවට වැඩම කළ මේ කාලය අපි හැමදාමත් සිහිපත් කළ යුතුයි. ලාංකීය ජනතාව මානසික වශයෙන්, සමාජික වශයෙන්, ආගමික වශයෙන් සෑම අංශයකටම නැවුම් අදහස් සුදහස් ලබා දෙමින් ජීවිතය තුළ සැබෑ පරිවර්තනයක් ගොඩනගන්න පිළිගත් ආගමික විශ්වාස යථානුයෝජනශීලී පරිවර්තනයට ලක් කරන්නට මිහිඳු මහරහතන් වහන්සේ දා කටයුතු කළා. ඒ වන විට ලංකාවේ පාලකයාව සිටියේ තිස්ස රජු. ඉන්දියාවේ පාලකයා වුණේ ධර්මාශෝක අධිරාජයා. ලංකාවේ තිස්ස රජු ලාංකික ක්‍රමයට රාජාභිෂේකයක් කළාට ඔහුට එය ප්‍රමාණවත් නොවුණු නිසා ಭಾರತයේ සිටි අශෝක සමගින් නොපෙනුනත් මිතුදමක් ගොඩනගාගෙන සිටි ඔහුගෙන් එරට ක්‍රමයට තමාටද රාජාභිෂේකයක් කර ගැනීමට අවශ්‍ය බව දන්වමින් මෙරට සිට පණිවිඩය යවුව ಭಾರತයට. අශෝක රජුරු මොකද කළේ? ඒ අවශ්‍ය කරන සියලුම රාජාභරණ සහිතව අදාළ දේ ලංකාවේ පාලකයාට එව්වා. දැන හඳුනගෙන හිටිය මිත්‍රයෙකු හැටියට මොකද කළේ? අර එවපු රාජාභරණ අදාළ දේවල් වගේම ලංකාවේ පාලකයාට මෙන්න මේ වගේ පණිවිඩයකුත් එව්වා. මොකද්ද පණිවිඩේ? ඒ තමයි මා මුලින් මතක් කළ ගාථාවෙන් කියවෙන පණිවිඩය. මොකද්ද එයින් කියවෙන්නේ? අහං බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ උපාසකත්තං වේදේසි සක්්‍ය පුත්තස්ස ශාසනේ. අශෝක එවනවා අර දූත පිරිසත් එක්ක අශෝක වන තමන් බුදුන් දහම් සංඝුන් සරණ ගිහිල්ලා උපාසක බව ගිවිසගෙන තියෙනවා. ඒ නිසා ලංකාවේ පාලකයාටත් තිස්සටත් කියලා එවනවා ඔබත් මං වගේ තෙරුවන් සරණ යන්න කියලා. ඒ කියන්නේ උපාසකයෙකු වෙන්න කියලා. එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කලින් ලංකාවේ පාලකයාට තෙරුවන් පිළිබඳව, බුදුදහම පිළිබඳව යම් අවබෝධයක් තිබුණා කියන එක පිළිගත හැකි කරුණක්. කෙසේ වුවද තුන්වන ධර්ම සංගායනාවෙන් පස්සේ
රටවල් 9කට ධර්මදූතයන් වහන්සේලා පිටත් කරද්දී ලංකාවටද තෝරාගත්ත දූත පිරිසක් එවන්න. ඒ තෝරාගත්තේ ධර්මාශෝක රජුගේ පුතණුවන්, පැවිදි දිවියටපත් පුතණුවන්. ඒ මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේ ප්‍රමුඛ ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල මේ මහරහතන් වහන්සේලා තම ඥාති පුත්‍ර සුමන සාමණේරයන් වහන්සේ මාර්ගඵල ලැබපු භණ්ඩුක උපාසකතුමා. මේ පිරිස තමයි ලක්දිවට එව්වේ. එදා මිස්සක පව්වට 이르දියෙන් වැඩම කොට තිස්ස රජු මුණ ගැසී සුහද සාකච්ඡාවකින් පසු රජුගේ නුවණ විමසා අඹ පැනය සහ නෑදෑ පැනය අසා රජු බුද්ධිමත් බව දැන රජුට දේශනා කළා චුල්ල හත්ති පදෝපම සූත්‍රය. ඇත් සලකුණු මුල් කරගෙන මේ සූත්‍රය දේශනා කළේ. ශාස්ත්‍රූවරයෙක් හරියටම හඳුනගෙන තෙරුවන් සරණ යන ආකාරය මේ සූත්‍රයෙන් දේශනා කළා. පොසොන් දවසේ රාත්‍රියේ මේ සුමන සාමණේරයන් වහන්සේට මතක් කළා අභිඥා පාදක ධානයකට සමවැදිලා මේ දෙවියන්ට සහ අනිකුත් අමනුෂ්‍ය කොටස් වලටත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න එන්න කියලා උන්වහන්සේට මතක් කරනවා ආරාධනාවක් ഘോഷාවක් කරන්න කියලා. ඒ අනුව සුමන සාමණේරයන් වහන්සේ මේ ආරාධනා කරනවා සමන්තා චක්කවාලේසු මේ දේවතා ආරාධනාව උන්වහන්සේ කරන. ඒ පැමිණි පිරිසට දෙවියන් ප්‍රමුඛ කරගත් පිරිසට එදා රාත්‍රියේදී සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කර. එතනින් පටන්ගත් මේ වැඩපිළිවෙල ලාංකීය දේශය තුළ බුදුදහම ස්ථාපිත වන තුරුම මේ ධර්මය දේශනා කිරීමේ භික්ෂු පිරිසක් ඇති කිරීමේ භික්ෂුණී ශාසනයක් ගොඩනැගීමේ කාර්යභාරය මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මේ මහරහතන් වහන්සේලා විසින් සිද්ධ කරනවා. සුමන සාමණේරයන් වහන්සේ සාමණේර භික්ෂුවක් හැටියට ලංකාවට වැඩම කරවලා උන්වහන්සේ උපසම්පදා කරලා උපසම්පදාව පිළිබඳ අවබෝධයක් ලාංකිකයාට ලබා දෙන අතර භණ්ඩුක උපාසකතුමා ඔහු මාර්ගඵලලාභී කෙනෙක්. ඔහු පැවිදි කරලා පැවිද්ද පිළිබඳ අවබෝධයකුත් ලබා දෙනවා. එතකොට පැවිද්ද කුමක්ද? උපසම්පදාව කුමක්ද යන වග ලාංකිකයාට දැන්වත් කරන්නට ආදර්ශයෙන්ම පෙන්වන්නට මේ කදිම අවස්ථාවක් කරගත්තා. පින්වතුනි, මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සෙල්ලාම මුණ ගැහෙන්නේ බලන්න ලංකාවේ එවකට හිටි පාලකයා. එතකොට ඔහුගේ නම තිස්ස ගෞරව නාමයක් තමයි ලැබුණේ දේවානම්පිය. ඒ නිසා දේවානම්පිය තිස්ස වුණා. දෙවියන්ට ප්‍රිය වූ දේවානම්පිය. මේ රජතුමා තමයි මිහිඳු හාමුදුරුවෝ මුලින්ම මුණ ගැහෙන්නේ. ඒකට හේතුව තමයි බොහොම බුද්ධිමත් දූරදර්ශී ක්‍රියාවක්. ජනතාවට බණ කියලා රජ්ජුරුවෝ ළඟට ගියේ නැහැ. රජ්ජුරුවන්ට බණ කියලායි ජනතාව ළඟට ගියේ. එතකොට රජ්ජුරුවෝ මුලින්ම උපාසකයෙක් බවට පත් කරගත්තාම ඊට පස්සේ ජනතාව උපාසකයින් බවට පත් කර ගැනීම අමාරු අපහසු කාර්යයක් නෙවෙයි. දුනුහි පසෙකලා
තෙරුවන් සරණ යනකොට රජුරෝ වැඩවසම් සමාජ ක්‍රමයක් පැවති එකල රජු අනුගමනය කරන මැති ඇමතුව ප්‍රමුඛ සියලුම රටවැසියන් තෙරුවන් සරණ ගොස් බොදු සව්වන් බවට පත් වෙනවා. ඊටම කාලෝචිත ඊටම දූරදර්ශී පියවරක් හැටියට මිහිඳු මහරහතන් වහන්සේලගේ මේ ක්‍රියාකලාපය සඳහන් කරන්න පුළුවන් පින්වතුනි. ඒ නිසා ඔබත් මේ පොසොන් යුගය නැත්තම් කාලය තුල අපි මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කරමින් ඒ පුණ්‍යවන්ත වූ මොහොත සිහිපත් කරමින් අප රටට දායාද වහන්සේ නිසා මොන තරම් දෙයක් දායාද කරලා දීලා තියෙනවද? ඒ දායාදයන් අතර නිත්‍ය අක්ෂරමාලාවක් ප්‍රමුඛ ප්‍රකට සාහිත්‍යයක් අපට දායාද කළා. ඒ වගේම චිත්‍ර මූර්ති කැටයම් ගෘහ නිර්මාණ කියන මේ කලාවන් අපට ලබා දුන්නා. ඒ වගේම සැබෑ සමාජ ධර්ම පද්ධතියක් අම්මට තාත්තට ගුරුවරුන්ට වැඩිහිටියන්ට සලකන ඒ අය අතරේ ගුණධර්ම වර්ධනය වන ඒ අයගේ අතරේ යුතුයකම් ඉෂ්ට වන මේ සමාජ පරිසරයක් නිර්මාණය වෙන්නේ මිහිඳු සංස්කෘතියෙහි ප්‍රතිඵලයක් වශයෙන්. ඒ නිසා අපේ සමස්ත සංස්කෘතියම වෙනසකට හසු වුණා. ලංකාවේ ආර්ථිකය දැහැමි ආර්ථිකයක් වුණා. ලංකාවේ දේශපාලනය දැහැමි දේශපාලනයක් බවට පරිවර්තනය වුණා. ඒ නිසා මිනිස්සු තුල තිබිච්ච වැරදි මිත්‍යා ආකල්ප ක්‍රමයෙන් ඉවත් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිද්දී ලංකාවේ මිනිස්සු පිළිගත්තේ ಭಾರತයේ ඉඳලා ආපු බ්‍රාහ්මණ ජෛන ආජීවක පරිබ්‍රාජක ශිවලිංග පූජාව මෙවැනි ඉන්දියාවේ ඉඳලා ආපු විවිධ ආගම් තිබුණා. දේශීය වශයෙන් ප්‍රභාවිත වෙච්ච ඇති වෙච්ච තවත් ආගම් තිබුණා. යකුන් නැදහීම යක්ෂ වන්දනාව ඒ වගේම ගස්කල් පර්වතවලට දේවත්වයක් ආරෝපණය කළ දෙවියන් පුදන්න යදින්න යාඥා කරන්න කඩලව් කරන්න පටන් ගත්තා. දෙවියන්ගේ දේව විමාන පවතින්නේ ගස්වල නිසා වෘක්ෂ වන්දනාව පටන් ගත්තා. ඒ වගේම මියගිය අය වෙනුවෙන් මළගිය භූත වන්දනාව තිබුණා. දැඩිසේ ඒ අයට විවිධ පුද පූජා කරන තටු දෙන ක්‍රමයක් තමයි ලංකාවේ තිබුණේ. නාග වන්දනාව ලාංකිකයන් අතර ප්‍රචලිත වුණා. මෙවැනි විශ්වාසවලට බුදුදහම බොහොම යථාර්ථවාදී හේතුඵල ධර්මානුකූල දහමක් නිසා අර ඉන්දියාවෙන් ආපු පදනමක් නැති බ්‍රාහ්මණ ජෛන ආදී ආගම් කෙටි කලක් තුලදී ඒවා අභාවයට යනවා. නමුත් ලාංකික ජනතාව අතර ප්‍රභවය වෙච්ච ආගම් එහෙම එක විට අභාවයට ගියේ නැහැ. ඒ නිසා ඒවාට යථානුයෝජනශීලී පරිවර්තනයක් ඇති කරන්නට මිහිඳු මහරහතන් වහන්සේ කටයුතු කළා. යකුන්ට බිය වෙමින් තිබිච්ච යුගයේ මිහිඳු හාමුදුරුව පෙන්වා දුන්නා. තෙරුවන් සිහිකොට යකුන් පළවා හැරිය හැකියි කියලා. ඒ නිසා තෙරුවන් ජීවිතයට සමීප කළා මිනිසුන්ගේ. යකුන් සඳහා බිලිබලි දෙමින් යකුන්ට දැඩි බිය බව බියමුසු හැඟීමක් දක්වපු ජනතාවට තෙරුවන්ගේ ගුණ සිහිකොට යකුන් පළවා හැරිය හැකියි කියලා ඔවුන්ගේ ජීවිතයට මේ චින්තනය සමීප කරනකොට නිර්මල තේරවාදී බුදුදහම වටා ජනතාව එක්රොක් වෙන්න පටන් ගත්ත පින්වතුනි. ඒ වගේම දෙවියන්ගෙන් විවිධ දේවල් අපේක්ෂාවෙන් දෙවියන්ට පුද පූජා කන්නලව් බිලිබලි දෙන යුගයක මිහිඳු මහරහතන් වහන්සේ එය වෙනස් කළා දෙවියන්ට පින්දීම හැටියට. ඒ නිසා දෙවියන්ට පින්දීමේ ක්‍රියාවලිය ලාංකීය දේශයේ තුල ඇති වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම වෙච්ච නිසා. පින්වතුනි, මළගිය භූත වන්දනාවේ යෙදිච්ච මිනිස්සුන්ට
මළගිය භූත වන්දනාව දැඩි බියජනක හැඟීමකින් යුක්තව කටයුතු කළ මිනිස්සුන්ට ප්‍රකාශ කළා. මියගිය ඥාතීන්ට ආහාර පාන වලින් හෝ වෙනත් බිලිදීම් වලින් ප්‍රයෝජනයක් නැහැ. ඒ අයට පින් දෙන්න දුගතියක ඇත්තන් සුගතියකට පත්වෙන්න කියලා. එහෙනම් එය පින්දීම වශයෙන් පරිවර්තනය කළා. පර්වත වන්දනාවේ යෙදිච්ච මිනිස්සුන්ට මතක් කළා. මොකද්ද? ඔබ පර්වතයට වඳින්න එපා කිව්වේ නෑ. එහෙම වුණා නම් මිනිස්සු කලකිරෙන්නේ. මිනිස්සු දහම ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා පර්වතයක හැඩයගත් ස්තූපය හඳුන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව වැඩම කරවලා ලංකාවේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළාට පස්සේ ඇතිවෙච්ච ප්‍රථම ස්තූපය වන තූපාරාමය ඉදි කරලා ඒ ආදර්ශයටගෙන ලංකාවේ විවිධ ස්ථානවල මේ චෛත්‍ය නිර්මාණය වෙන්නේ අර පර්වත වන්දනාව වෙනසකට හසු කරමින්. ගිනි පූජාවේ යෙදිච්ච මිනිස්සුන්ට පහන් පූජාව හඳුන්වලා දුන්නා. ගස් වලට වැඳ මිනිස්සුන්ට මිහිඳු මහරහතන් වහන්සේ අර්ථපූර්ව වන්දනා ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒ තමයි බෝධි වන්දනාව. බෝධීන් වහන්සේට වඳින්නේ ගරු කරන්නේ එහි දෙවියෙක් ඉන්නවා කියලා අදහසකින් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සඳහා පරිහරණය කළ ඒ බෝධිය සෙවන දුන් ස්ථානයේ හැටියට බුදුන් වහන්සේට නමස්කාර කරනවා කියන හැඟීමෙන් යුක්තව ඒ වන්දනා මාන කරන්නට ඉඩකඩ සලසලා දුන්නා. නාග වන්දනාවේ යෙදිච්ච මිනිස්සුන්ට නාගයාට බෞද්ධ මුහුණුවරක් ලබා දීලා නාග සලකුණ ආරක්ෂකයෙකු හැටියට චෛත්‍ය ඉදිරිපිටට විහාරයේ ඉදිරිපිටට බෝධීන් වහන්සේ ඉදිරිපිටට මුරගල් දෙකට ගෙනල්ලා නාග සලකුණ තැබුවා. නාග වන්දනාවට බොදු මුහුණුවරක් දුන්නා. එහෙනම් අපට පේනවා ලාංකීය ජන විඥාණය සැබෑ යථානුයෝජන සීදී පරිවර්තනයකට හසු කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවීමත් එක්ක. උන්වහන්සේ තම ජීවිත කාලය අවසන් මොහොත දක්වා ලාංකික දේශය තුල රැඳී සිටීමේ ලංකාවේ බුදුදහමේ උන්නතිය වෙනුවෙන් භික්ෂු සමාජයක් භික්ෂුණී සමාජයක් නිර්මාණය කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරා විතරක් නෙවෙයි සමස්ත සංස්කෘතියම බෞද්ධ සංස්කෘතියක් බවට පරිවර්තනය කරමින් බොදු පිළිවෙත් ඔස්සේ චර්යා ධර්ම අදහස් සුදහස් ඔස්සේ ජනතාව පෙළගස්වන්නට උන්වහන්සේ ක්‍රියාත්මක වුණා පින්වතුනි. මෙවන් කාලවකවානුවක අප වෙනදා විහාරස්ථානයට ගිහිල්ලා පොහොය අෂ්ටාංග සීලේ සමාදන් වෙමින් අප්‍රමාණ කුසලානිසංසයක් ලබා ගන්න. නමුත් මේ වෙලාවේ මේ කොවිඩ් වසංගතයත් එක්ක අපට ඒ තත්ත්වයේ ගොඩනගා ගන්න බැහැ. ඒ නිසා අපි මේ ප්‍රතිපත්ති මාර්ගය ප්‍රතිපදාව නිවස තුල ඉඳිමින්ම පොහොය අෂ්ටාංග සීලයේ සමාදන් වී ප්‍රතිපත්ති ගරුකව ඒ දිනය ගත කරන්නට ලෝකේ කොහේ සිටියත් අපි ක්‍රියාත්මක විය යුතුයි පින්වතුනි. ඒක අපට අත්‍යවශ්‍ය කාරණයක්. මොකද අපේ සිතට සහනයක් ලැබෙන මෙවන් ක්‍රියාවලියක් වෙන කිසිදු තැනක දකින්න නැහැ. යාඥා කන්නලව් කරන ලෝකයේ තුල ප්‍රතිපදා මාර්ගයට ඇවිල්ලා තම ආධ්‍යාත්මයත් සමගින් ගනුදෙනු කරමින් ගුණධර්ම පෝෂණය කරගන්නට ඊටම වටිනා කාලපරාසයක් ලෙස මේ පොසොන් සමය හඳුන්වන්න පුළුවන්. එහෙත් මේ සීල සමාදානයේ නිරත වන අපි ඒ පිළිබඳව අපට හරි අවබෝධයක් තියෙනවාද?
ඒ අවබෝධය තුල අපි ජීවත් වෙනවාද? නැත්තම් පොහොය ගාන ගැනගෙන අපි සිල් ගන්නවා. සමහර අය අපි මෙච්චර සිල් අරන් තියෙනවා. අවුරුදු ගාණක් අපි එක මාසිකවත් කඩ කරලා නැහැ. ඒ නිසා අවුරුදු 10ක කාලය, 20ක කාලය, 30ක 40ක කාලය අපි සිල් සමාදන් වෙලා තියෙනවා. ඒ වුණා. පින්නතුනි මම මේ අහන පැනය ඔබ ළඟ නිශ්චිත වූ දැනුවත් උත්තරයක් තියෙනවාද? බලන්න. ඔබ සිල් සමාදන් වෙනකොට වෙනදා අඳින පාට ඇඳුමක් අඳින්න නැතුව සුදු ඇඳුමකින් සැරසිලා චාම් ලෙස පිරිසිදු ලෙස වෙනදාට දාන ආභරණ පසෙකින් තියලා චාම් ලෙස ඔබේ ඇවතුම් පැවතුම් ක්‍රියාත්මක කරන්නට පෙළඹෙන ඔබ ඔබේ අනන්‍යතාව පැහැදිලි කරනවා මං අද සිල් ගත්තයි කියලා. මොකෙන්ද? උතුරු සළුවෙන්. ඇත්තටම ඔබ උතුරු සළුවක් පළඳින්නේ ඇයි කියලා දන්නවද? ඔබ කියාවි සිල් ගන්න දවසට ඒක අනිත් අයට පේන්න අපි මේ උතුරු සළුව පළඳිනවයි කියලා. පින්වතුනි මෙන්න මේක මූලික වශයෙන් අපි දැන සිටිය යුතුයි. අපි උතුරු සළුව පළඳින්නේ හොඳට මතකයට ගන්න. අපි සිල් ගත්තයි කියලා අනුන්ට පේන්න නෙවෙයි. ඒකේ අනන්‍යතාවයක් තියෙන එක ඇත්ත. නමුත් මේ උතුරු සළුව පළඳින්නේ එදා මහරහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා තම චීවරය පෙරෙව්වේ අදත් මහා සංඝරත්නය පුරවන්නේ ඒකාංශ කොට. ඒකාංශ කරනවායි කියලා කියන්නේ පින්වතුනි වම් උරය මතින් මේ උතුරු සළුව පළඳින අතර දකුණු උරහිස යටින් තමයි යටින් හිටිනසේ තමයි උතුරු සළුව පළඳන්නේ. වම් උරහිසට උඩින් හා දකුණු අතට දකුණු උරහිසට යටින්. දැන් සිවුර චීවරය පොරවන්නේ භික්ෂුවක් ඒ විදියට. දැන් එහෙනම් එදා මහරහතන් වහන්සේ කෙනෙක්, රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් චීවරය පෙරෙව් ආකාරය සිහිපත් කරමින් තමයි අද ඔබ සිල් සමාදන් වෙනකොට උතුරු සළුව පළඳින්නේ. එහෙනම් අද ඉඳලා මේක දැනගන්න. අවබෝධ කරගන්න. මම මෙච්චර කල් දැන සිටියේ නෑ නේද මේක? මම අනිත් අය පුරවන නිසා සිල් ගන්න දවසට මං උතුරු සළුවක් පැළඳගෙන ගියාට කියලා. අද මේක මං දැනගත්තා. අද සිට අර්ථවත්ව මම මේක පිළිගන්නවා. එහෙනම් සිල් ගත්ත දවසේ කොහොමද ඉන්න ඕන? පින්වතුනි එදාට ඉන්න ඕන අතීතයේ මහරහතන් වහන්සේ කෙනෙක්, රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් යම් විදියකටද දවස ගත කළාද මම අද දවස අන්න එය ආදර්ශයට ගනිමින් මගේ ජීවිතය ගත කරනවා කියන මේ හැඟීම මුළු දවස පුරා ඔබ තුල තිබිය යුතුයි පින්වතුනි. දැන් බලන්න අපි මෙහිදී සීලේ සමාදන් වෙනකොට පංචශීලයේ නැති ගුණ කීපයක් වැඩිපුර එකතු කරගන්න. පාණාතිපාතා අදින්නා දානා කාමේසු මිච්ඡාචාරා කියලා කිව්වා පන්සිල්වල. කාමේසු මිච්ඡාචාරා වෙනුවට අපි මෙතනදී අලුත් ශික්ෂාවක් ගන්නවා අෂ්ටාංග සීලේදී ඒ අබ්‍රහ්මචර්යා වේරමණී කියලා. ඊළඟට මුසාවාදා, සුරාමේරය, මජ්ජපමා දට්ඨහන, විකාල භෝජනා, නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන, උච්චාසයන මහාසයන. මෙන්න මේ 8 තමයි අපි සමාදන් වෙන්නේ.
එතකොට මේක අර්ථවත්ව සමාදන් වෙන්න ඕන. දැන් සිල්පදයක් ගත්තොත් සිල්පදයේ කොටස් දෙකකට බෙදෙනවා. ඔබ හිතුවද සිල්පදයක කොටස් දෙකක් තියෙනවා කියලා? මෙච්චර දවසක්. හොඳට තේරුම් ගන්න. පින්වතුනි, පාණාතිපාතා වේරමණී කියන ළඟට එක සිල්පදයක්. සික්ඛාපදං සමාධි කියාමි දෙවනි සිල්පදය. එහෙනම් එක සිල්පදයක සිල්පද දෙකක් තියෙනවා. ඒ සිල්පද දෙකෙන් එකක් වේරමණී වැළකෙනවා. වරදින් වැළකෙනවා. වරදින් වැළකීලා එතනින් නතර නොවි ඊළඟට සමාදානයක් වෙනවා. වරදින් වැළකීම අයිති වෙන්නේ එක්කෝ කායික වරදකින් වැළකුණ නැත්නම් වාචසික වරදකින් වැළකුණ. ඔය සිල්පද 8. පන්සිල් ගත්තත් එහෙමයි. එක්කෝ කායික වරදකින් වැළකෙනවා නැත්නම් වාචසික වරදකින් වැළකෙනවා. නමුත් සිල්පදයේ දෙවනි කොටස එක එල්ලේම සම්බන්ධ වෙන්නේ හිතට. ප්‍රාණඝාතයෙන් වැළකුණා, අන්න කායික වරදකින් වැළකුණා. සික්ඛාපදං සමාදියාමි ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනා තුල ඔහුගේ හිත තුල වර්ධනය වෙන්න ඕන ගුණධර්ම ටිකක් තියෙනවා. ඒ තමයි සික්ඛාපදං සමාදියාමි කියන කොටසෙන් කියවෙන්නේ. එහෙනම් මුල් කොටස අයිති වාරිත්‍ර සීලයට, දෙවැනි කොටස අයිති චාරිත්‍ර සීලයට. එහෙනම් එක සිල්පදයක වාරිත්‍ර සීලයක් තියෙනවා, චාරිත්‍ර සීලයක් තියෙනවා. එතකොට මේ චාරිත්‍ර සීලය එක එල්ලේම සම්බන්ධ කොහෙට කිව්වද? සිතට. එහෙනම් සිත තුල ගුණධර්ම වර්ධනය කරන්න. ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනා වර්ධනය කරන ගුණධර්ම මොනවද සිත තුල? මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, පරිහිතකාමී බව, අවිහිංසාව. එහෙනම් පින්වතුනි, සෑම ශික්ෂාවකම මෙන්න මේ විදියට වාරිත්‍ර සීලයකුත් තියෙනවා, චාරිත්‍ර සීලයකුත් තියෙනවා. ඔබ හිතුවද? ඔබ දැන සිටියද? නෑ. අදින් පසුව මේ දැන මේ 90 සිල් රකින්නට ඔබ කටයුතු කරන්න. වැළකීම විතරක් සීලයයි සිතා සිටි ඔබට මා මේ අලුත් දෙයක් ඔබේ ජීවිතයට එක්කලේ. වැළකීම පමණක් සීලය සම්පූර්ණ වීමට බලපාන්නේ නැහැ. සීලය සම්පූර්ණ වීමට චාරිත්‍රයක්, ගුණධර්ම ඇති කර ගැනීමත් අත්‍යවශ්‍යයි. එහෙනම් සීලය කයට වචනයට විතරක් නෙවෙයි, සිතටත් සම්බන්ධකම ඇති බව ඔබ මින් වටහා ගන්න ඕන පින්වතුනි. අතින්නා දානා වේරමණී කිව්වත් එහෙමයි. දැන් අෂ්ටාංග සීලයට අලුතින් එකතු වුණු දේ තමයි අබ්‍රහ්මචර්යා. අබ්‍රහ්මචර්යාවෙන් වෙන් වෙනවයි කියන්නේ බ්‍රහ්මචර්යාව අනුගමනය කරනවයි කියන එකයි. බ්‍රහ්මචර්යා කියන්නේ උතුම් හැසිරීම කියන එකයි. උතුම් හැසිරීමක් අපි තුල තියෙන්න ඕන. පහත් හැසිරීම අපි අයින් කළා, එදාට උතුම් හැසිරීම. පන්සිල් ගන්න දවසේ කාමයේ හැසිරුණා, කාමයේ වරදවා හැසිරීමෙන් වෙන් වුණා. නමුත් අෂ්ටාංග සීලය සමාදන් වෙච්ච අද දවසේ පොහොය වෙනුවෙන් නැත්තම් පොසොන් දවස වෙනුවෙන් ඔබ කවදා හරි සිල් සමාදන් වුණා නම් මේ දවසේ නිවැරදිවවත් කාමාස්වාදයේ ලබන්නේ නැහැ. ඒක තමයි අබ්‍රහ්මචර්යාවේ ඉරමණි. බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා. එහෙනම් එදා රහතන් වහන්සේ කෙනෙක්, රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් තම ජීවිතය බ්‍රහ්මචාරීව ගත කළේ යම් විදියකටද අද දවස මා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා කියන මේ පොරොන්දුව ඔබ දවස පුරාම ක්‍රියාත්මක වෙන්න ඕන. කාමයේ රාගය ඇති වෙන සිතුවිලි සිතෙන් පහකොට ඔබ තුල ඊට පටහැනි කාමයට රාගයට එරෙහිව යන ගුණධර්ම තමයි අද දවසේ ඇති කරගන්න ඕන. ඇස, කන, නාසය, දිව, ශරීරය වඩාත් සංවරව තියාගන්න ඕන. ඔබේ ඇස් දෙක, ඔබේ කන් දෙක, ඔබේ දිව,
ප්‍රවේශම් කරගන්න ඕන අද දවසේ. ඒ නිසා පින්වතුනි අද මගේ ජීවිතේ මං බ්‍රහ්මචාරීව ගෙවෙනවා. ගත කරන්නේ එහෙමයි. ඒ වගේම සමහරු සිල් අරගෙන අද උදේ 6ට සිල් සමාදන් වුණා. හැන්දෑවි 5ට විතර නැත්නම් 6ට විතර සිල් පවාරණය වෙලා ගෙදර යනවා. දැන් මේ අපි සිල් සමාදන් වුණේ වරුවකටද දවසකටද? දවසකටයි. හොඳට තේරුම් ගන්න. අද උදේ 6ට සිල් සමාදන් වුණොත් හෙට පහන් වනතුරු ඒ සීලය ආරක්ෂා කළ යුතුයි. පන්සලේදී වේවා ගෙදරදී වේවා. ඒ සීලය ආරක්ෂා කරන්න ඕනේ එහෙමයි. එහෙම නැත්නම් අර දෙන පොරොන්දු බොරුවක් කරලා ඔබ ගෙදර යන එකයි වෙන්නේ. ඒ පොරොන්දු ඔබම කඩ කළා යන. දැන් බලන්න මෙහිදී සමාදන් වෙනවා එක සිල්පදයක් විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියා. අවීලාවේ ආහාර ගන්නේ නැහැ කියන එක. දැන් උදේ දාණය ගත්තා. දවල් දාණයක් ගත්තා. දවල් දාණයෙන් පස්සේ හෙට පහන් වනතුරු ආහාරයක් ගන්නේ නැහැ කියලා පොරොන්දු වෙන ඔබ හැන්දෑවේ සිල්ප වාරණය වෙලා ගෙදර ගිහිල්ලා දවල්ටත් ටිකක් අඩුපාඩු තිබුණා. අද එච්චර කෑමත් හරි නෑ. ඒ නිසා රැට හොඳට කන්න ඕනේ කියලා හොඳට කාලා නිදාගන්න. දැන් අර ශික්ෂාව කඩ වුණාද නැද්ද? කඩ වෙලා. ඇයි හෙට නැත්තම් ඒක ආරක්ෂා කරන්න වෙලාවක් නැහනේ. හෙට පහන් වනතුරු මේ සිල්පදය රකින්නවා කියලා පොරොන්දුව මත ඔබ සීල සමාදානයට පැමිණි පිවිසුණු ඔබට ඔබ විසින් මෙය කඩ කරලා අබ්‍රහ්මචර්යා වේරමණී කියලා සමාදන් වෙච්ච ඔබ නිවසට ගිහිල්ලා වෙනදා වගේම ඔබ කාමාශ්වාදයේ දෙනවනම් පින්නතුනි අර සිල්පදයෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා මාසෙකට එක දවසයි මේක කරන්නේ. මේ දවස මම ගත කරන්නේ එදා මහරහතන් වහන්සේ කෙනෙක් රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් යම් විදියකටද හිටියේ හැසුරුනේ මං අද දවස ගත කරන්නේ අන්නේ විදියටයි. අන්න එහෙම වුණොත් තමයි සීලය අර්ථවත් වෙන්නේ. එහෙම නැත්නම් ඔබ විසින් ඔබ රවටා ගැනීමක් වෙනවා පින්වතුනි. ඒ නිසා අද දවසේ සිත කය වචනය තුන්දොර ඉතාම සංවර කරගෙන දැන් වචන පිට වෙන්න දෙන්නම එපා. අනුන්ගේ දේවල් ධර්මශාලාවට ගියොත් නැත්තම් නිවසේ හිටියොත් දරුවන්ගේ තොරතුරුවත් නෑදෑයින්ගේ තොරතුරුවත් දුරකථනයෙන් වල්පල් කතා කර කර ඉන්නවනම් දැන් මේ වචනේ පරිස්සම් වෙලා නෑ කිසි ප්‍රවේශමක් නෑ. ඒ නිසා වචනය ප්‍රවේශම් කරගන්න ඕන අද දවසේ. මුසාවාද, පිසුනා වාච, පරුසා වාච, සම්පප්පලාප, බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන දෙදීම. මෙන්න මේ හතරෙන් වෙන් වෙලා මං අද ඉන්නවා. එදා රහතන් වහන්සේ කෙනෙක් හිටියේ යම් විදියකටද? රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් හිටියේ යම් විදියකටද? මම මගේ ජීවිතය අද ගත කරන්නේ එහෙමයි. මෙන්න මේ හැඟීම ඔබට තියෙන්න ඕන. නැත්තම් පින්වතුනි තේරුමක් නැහැ. ඒකයි මේකෙදි වටහා ගන්න ඕන දේ. ඒ නිසා සමහර කෙනෙකුට හිතේවි මේ කාලෙදින් නිවසේ තමයි සිල් ගන්නෙ. හැබැයි සමහරු හිතනවා පන්සලේ සිල් ගත්තත් එකයි ගෙදර සිල් ගත්තත් එකයි කියලා. අන්න එතන ඔබේ වරදක් තියෙනවා. පන්සලේ සිල් ගන්න එකයි ගෙදර සිල් ගන්න එකයි පින්නතුනි එකක් නෙවෙයි. දෙකක්. පන්සලේ පරිසරයයි ගෙදර පරිසරයයි එකද? නෑ. ඒක පැහැදිලිවම දෙකක්. ඒක තේරුම් ගන්න. මොකද දැන් විහාරස්ථානයට ගිහිල්ලා එතන තියෙන්නේ ආගමික පරිසරයක්. බෝධීන් වහන්සේ, චෛත්‍ය රාජානන් වහන්සේ, ඒ වගේම පිළිම වහන්සේ, බෝධි මළුව, ධර්මශාලාව,
මේවයි තියෙන්නේ නිවෙන සැනහෙන ස්වභාවයක්. gedara තියෙන්නේ ලෞකිකත්වයට බර වූ ස්වභාවයක්. දැන් gedarදී බලන්න ඔබ උදේ සීල සමාදානයේ නිරත වෙලා ඔබේ දරුවෝ ඉන්නවනේ ඔන්න කෑම හොඳට හදනවා. වෙනදටත් වඩා අම්මට අද කෑම ටික තාත්තට අද කෑම ටික හදලා දෙන්න ඕන. ඒ නිසා වෙනද හැදුවටත් වඩා හොඳට ඊටාම රසවත්ව කෑම හදලා ඔන්න අම්මට තාත්තට දවල් දානිය හැටියට පිළිගන්න. විවිධ අතුරුපස සමගි. එතකොට දානිය වළඳන්නත් හොඳට gedara ආසන තියෙනවා. හොඳ පුටුවක වාඩි වෙනවා. එහෙම නැත්නම් ඇඳේ වාඩි වෙනවා. හාන්සි පුටුවක වාඩි වෙනවා. පුටු සෙටියේ පුටුවක වාඩි වෙනවා. වාඩි වෙලා හොඳට දානිය ගන්න. ඊළඟට බලන්න දානිය අරගෙන මොකද කරන්නේ? පොඩ්ඩක් දැන් අත එහෙම සෝදලා පිරිසිදු කරගෙන වතුර පැන් පානය කරලා ඊට පස්සේ මොකද කරන්නේ? පොඩ්ඩක් හාන්සි වෙනවා. ඇයි හොඳටම දානිය අරන්නේ? හාන්සි වුණාම පැය 2-3ක් නිදි. දැන් වෙනද gedara ඉන්නවටත් වඩා සුඛෝපභෝගී විදියට gedara සිල් සමාදන් වෙලා පින්නතුනි හොඳට නිදි. දැන් මේකටද සිල් ගත්තේ? පින්නතුනි ඊළඟට ගෙදරදී කෑම ඉල්ලගෙන පිණ්ඩපාත යන්න පුළුවන්ද? අල්ලපු ගෙවල් වලට බෑ. එහෙනම් ඔන්න ලොකු වෙනසක්. නමුත් විහාරස්ථානයට ආවහම විහාරස්ථානයේ දාණය සකස් කරලා තියෙන්නේ කෑම ළඟට ගෙනල්ලා බෙදනවට වඩා අර්ථවත් වෙන්නේ බුෆේ ක්‍රමයකට. ඔය බත් උදේට නම් වෙනත් ආහාර වර්ග. එතකොට මේක පිළිවෙලට තියාගෙන ඒවයි පිටිපස්සෙන් ඉඳගෙන කට්ටිය අර පොලිමට එන පිඟානත් අරගෙන පොලිමට එන උපාසක උපාසිකාවන්ට මේ දාණය බෙදන්න ඕන. දැන් ගෙදරදී මෙහෙම එකක් තිබුණේ නැහැ. සේරම ළඟට ගෙනල්ලා ඔක්කොම අතට දීලා අත හොදන භාජනයේ වතුර එකේ ඉඳලා සේරම දුන්නා. පන්සලේදී එහෙම කරන්න බෑ. දැන් දානේ අපි හිතමු දවල් දානේ සකස් කරලා දැන් දානේ බෙදන්න. උපාසක උපාසිකාවන්ට කියන මෙතන තරාතිරමක් නැහැ. උස් පහත් ભેදයක් නැහැ. කවුරුත් පිඟාන අරගෙන පොලිමට යන්න ඕන. සමහර වෙලාවට ධර්මශාලාව ඉඩමදි නම් එළිය. සමහර වෙලාවට වැහි පොදක් යනවා වෙන්න පුළුවන්. නැත්තම් තද අවුව පවතිනවා වෙන්න පුළුවන්. මේ අවුවේ අර කලින් ගිය අය දානි බෙදාගෙන පැත්තකට යනකම් අරගොල්ලෝ පොලිමේ ඉන්න ඕන. දැන් පොලිමේ ඉන්නකොට පින්නතුනි මේ සංකේතවත් කරන්නේ මොකද්ද? මේ එදා මහරහතන් වහන්සේ කෙනෙක් රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් එදා පිණ්ඩපාතේ ගිය දේ තමයි මේ සංකේතවත් කරන්නේ. ඔබ හිතුවද? ඔබ දැන සිටියාද? නෑ. අතින් පසුව දැනුවත් වෙන්න පින්නතුනි. එතකොට පොලිමේ ගිහිල්ලා දානේ ඔන්න පිණ්ඩපාති විදියට ගන්න. හැබැයි ගෙදරදි විදියට හොඳට රසට නෑ. ඇයි? 7-800කට 1000කට අමාරකට ඊටත් වැඩි ප්‍රමාණයකට දානේ පන්සලේ හදන්නේ. එතකොට අර රස නෑ. සමහරට විට තියෙන්නේ මෙනු එක එකයිනේ ගිය පොයට දුන්නු එකම තමයි මේ පොයට. පොඩ්ඩක් ව්‍යංජන ඉස්සර පහු වෙන්න පුළුවන්. පරිප්පු තියෙනවා. පොළොස් ව්‍යංජනයක් තියෙනවා. එහෙම නැත්නම් පොල් සම්බෝලයක් තියෙනවා. පලා මැල්ලුමක් තියෙනවා. ඕක තමයි ගිය පොයටත් ලැබුණේ. මේ පොයට ගිය පොයට පරිප්පු එක ඉස්සෙල්ලා ලැබුණා. මේ පොයට පොළොස් එක ඉස්සෙල්ලා ලැබුණා. හැබැයි දෙවනියට ඉන්නේ පරිප්පු එක තමයි. දැන් මෙතෙන්දී අපි රස බලන්නේ නැහැ ගෙදරදී වගේ. රස තෘෂ්ණාවට ගොදුරු වෙන්නේ නැහැ. ඒ නිසා අර දානික අරගෙන ගිහිල්ලා ගෙදර වාඩි වුණා වගේ සුඛෝපභෝගී ආසනයක වාඩි වෙන්නේ නැහැ. ඇයි? සීල සමාදානයේ නිරත වෙනකොට සමාදන් වුණානේ ශික්ෂාවක් උච්චාසයන මහාසයනා වේරමණී කියලා. දැන් පින්නතුනේ එක්කෝ ධර්මශාලාවේ කොහේ හරි බිම තැනක
බිම වාඩි වෙන්න බැරි නම් පොඩි පුටුවක, එහෙම නැත්නම් ධර්මශාලාවෙන් එළියට ඇවිල්ලා පේමන්ට් එකක වාඩි වෙලා, නැත්නම් ගඩොල් ගොඩක් උඩ ගලක් උඩ වාඩි වෙලා තමයි ආහාරය ගන්න. මේක තමයි වෙන්න ඕන දේ. ඇයි? එදා මහරහතන් වහන්සේ කෙනෙක් දානය වැළඳුවේ පිණ්ඩපාතේ කරගෙන ගහක් යට ගලක් උඩ, නැත්තම් කොළ ගොඩක් උඩ. පින්වතුනි, මේ විදියටයි. ඒක තමයි අපි අද සංකේතවත් කරන්නේ. හැමදාම නෙවෙයි. මේ සංකේතය අපි අරගෙන කටයුතු කරන්නේ මාසෙකට එක දවසයි. එදාට අපි මේ විදියට කටයුතු කරන්න බැරි නම් ඒ සීල සමාදානෙන් නැති වැඩක් නැහැ. අපි හිතනවා සිල්පද ටික කියලා හැන්දෑවට පවාරණය කළා ගෙදර ගියාම අපි සිල් රැක්කයි කියලා. නෑ පින්වත්නි. ඒ නිසා මේ සීල සමාදානය හැබෑ අර්ථයක් අපේ ජීවිතයට එක් කරගන්න ඕන. දැන් බලන්න නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන. දැන් නැටුම් ගැයුම් උසුළු විසුළු කිරීම සුවඳ විලවුන් මේවා නෑ. මේවෙන් වෙන් වෙලා. නමුත් gedara හිටියනම් gedara සිල් ගත්තාම සමහර වෙලාවට ඒවටත් අපේ ගතසිත යොමු වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන තියෙන්නේ හැම එකම පන්සලට ආම පොදු බවක්. මේකේ වැසිකිළියට ගියත් පොදු ස්ථානය. වතුර බොන්න ගියත් පොදු ස්ථානය. පිඟාන සෝදන්න ගියත් පොදු ස්ථානය. මෙතන තරාතිරම් නෑ. බලන්න, සමානාත්මතාවයෙන් ගුණධර්ම රකින්න තැනක් බවට පරිවර්තනය වෙනවා. මේක නෙමෙයිද අපේ ජීවිතයට ඕන? හිත හික්මවන, හිත තුල නිහතමානීත්වය ගොඩනගන, ආඩම්බරකම, වංශවත්කම, පොහොසත්කම මෙතන නෑ. මෙතන තියෙන්නේ සමානතාවය. මේ සමානතාවය රකින්නට අපට පොළඹවන තැනක් තමයි විහාරස්ථානය. ඒ නිසා පින්නතුනි, සිල් සමාදන් වීම කොච්චර අර්ථවත් ලෙස කළ හැකිද? දැන් හෙට පහන් වනතුරු මේ සීලය සමාදන් වෙන්න ඕන. එතකොට හෙට පහන් වනතුරු සිල් සමාදන් වුණාම දැන් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය තුළ තියෙනවා ජාගරියානු යෝග කියලා ගුණයක්. ඒ මොකද්ද? නිදි වර්ජිත බව කියන එකයි. දැන් අපි සීල සමාදානයේ නිරත වන අපි දවසේ මේ විදියට ගත කළා හවස් කාලයේ වෙනකන්, හවසට ගිලන්පස එකක් නිදිමත එනවට තේ එකක් කෝපි එකක්, මේව ගැටලුවක් නෑ. ඒක නිසා ඒවා වරින් වර ගන්නවා. මොකද ඒකාකාරී. දැන් අපි භාවනාවක නිරත වෙනවා. දැන් භාවනා කරනකොට නිදිමතක් එන්න පුළුවන්. දැන් නිදි කිරකිරා එතන නැවත නැවතත් භාවනා කරන්න යන්න ඕනේ නැහැ. වහා ඉරියව්ව වෙනස් කළා, ඉඳගෙන කළ භාවනාව අපි වෙනස් කළා. මොකද කරන්නේ? අපි සක්මන් භාවනාවකට යමු වෙනවා. දැන් කකුල් දෙක අමාරු නම් නැවතත් අපි ඉඳගෙන භාවනා කරනවා. පින්වතුනි, අපි කට්ටිය එකතු වෙලා ඔබ ඔබේ යාළු අසල්වාසීන් එක්ක පොයේ දවසට කතා කරන්න ඕන දහම් කරුණක් මිස වල්පල් නම් නෙවෙයි. ඒ නිසා ගමේ එකතු කරගත්ත වල්පල් ටික ඇවිල්ලා ගෙදර ඇවිල්ලා, එහෙම නැත්නම් ධර්මශාලාවට ගිහිල්ලා මේ කතා කරනවා නම් එතන සීලයක් කො? අරයාගේ දෙයයි මෙයයිගේ දෙයයි, අර ගෙදර දේවලුයි මේ ගෙදර දේවලුයි. මේ කට පරිස්සම් කරගන්න ඕන. මෙතන තරඟ කරන්න එපා. සමහර අය ධර්මශාලාවේ ඉන්නවා හැමදාම ඕන එයාට ඒ තැනම. එතන කවුරු හරි කලින් ඉඳගෙන තිබුණොත් මේ සිල් ගන්න එන්නේ අර මිනිස්සුත් එක්ක රණ්ඩු වෙනවා. බොහොම කේන්තියෙන් කෑ ගන්න. ඒ කියන්නේ විහාරස්ථානයට එන්නේ මමත්වය නැති කරලා අල්ලා ගැනීම නැති කරන්න. ඒ වුණාට ධර්මශාලාවේ කණුව අතරින්න බෑ සමහරුන්ට. ඒක අල්ලගෙන ඉන්න. එතකොට අපි තුල තියෙන්නේ අල්ලා ගැනීමද අතහැරීමද? ඒ නිසා අපි අර්ථවත් වෙන්න ඕන.
අපි ඒ විදියට කටයුතු කරනවා නම් ඉන් ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා හැම මොහොතකම ඔබ හිතන්න ඕන මම මගේ ජීවිතේ මාසෙකට එක දවසක් සිල් සමාදන් වුණු මේ ජීවිතය වඩාත් අර්ථවත්ව තමයි මං අද ගත කරන්නේ. ඒ නිසා සන්ධ්‍යා කාලයේදී ධර්ම සාකච්ඡාවක නිරත වෙනවා මිස වල්පල් කතා කරන තැනක් කරගන්න එපා ධර්මශාලාව. එහෙම නැත්නම් ඔබ පිටරටක ඉන්නවනම් ඔබ පිටරට අය එක්ක යම් තැනක එකතු වෙලා සිල් ගන්නවා. ගෙදරක වෙන්න පුළුවන් ආයතනයක වෙන්න පුළුවන්. එතනදී කතා කරන්නම ඕන ධර්මයට සම්බන්ධ කරුණක්මයි. අපි අද ප්‍රවේශම් වෙනවා වල්පල් කතා නොකරන්න. ගෙවල් ගැනවත් දරුවෝ ගැනවත් එහෙම නැත්නම් වෙනත් රටවල් වල තොරතුරුවත් දේශපාලනයවත් නෙවෙයි. අද මා කතා කරන්න ඕන ධර්මයයි. මම මාසයකට එක දවසයි මේක කරන්නේ. ඒ නිසා මං අද අර්ථපූර්ණ වූ ජීවිතයක් අද දවසේ ගත කරන්නේ. අනර්ථකාරී දවසක් නෙවෙයි අද මගේ කියන එක හැඟීම එන්න ඕන. ඊළඟට ඔබ මැදියම් රාත්‍රිය දක්වාම සීලය අලුත් කරගෙන වඩාත් භාවනාවට යොමු වෙමින් සමත භාවනා විපස්සනා භාවනා දෙකක් තියෙනවා. එතකොට සමත භාවනාව වරින් වර වඩන විදර්ශනාව වඩන ඒ අතරේ නැවතත් නිදිමතන කට්ටිය එක්කම පිරිත් සජ්ජායනා කරන බලන්න කොච්චර විවිධත්වයකින් මධ්‍යම රාත්‍රිය දක්වා මේ කාලය ගත කරන්න පුළුවන්ද පින්නතුනි. එතකොට මොනතරම් අර්ථවත්ද දවස කොයිතරම් වැඩදායක. මධ්‍යම රාත්‍රිය පහ වුණාට පස්සේ පැය 2ක 3ක කාලයක් නිදාගන්න. නිදාගෙන නැවතත් පාන්දර නැගිටිනවා. නැගිටලා නැවතත් මේ සීලය ගැන හිතනවා. මං අද සිල් ගත්තේ මගේ ජීවිතය තුළ ගුණයක් මගේ ජීවිතයට එක් කරගන්න. මගේ හිත තුළ දියුණුවක් ඇති කරගන්න. මා තුළ ආධ්‍යාත්මික සංවර්ධනයක් ගොඩනගා ගන්න. මං අද ඒක කරනවා. මං අද සාර්ථකයි. මෙන්න මේ විදියට ඔබට සිතන්න පුළුවන් නම් පිටුතුනි ඔබ ජයග්‍රහණය කරනවා. එහෙම නැත්නම් සාම්ප්‍රදායිකව ගෙදර වගේම පන්සලට ඇවිල්ලා හැන්දෑවේ සිල් පවාරණය කරලා ගෙදර යනවා නම් එහෙම නැත්නම් හෙට උදේ එනකන් හිටියත් වැඩක් නැහැ. හැන්දෑවේ නිදා ගන්න පටන් ගත්ත එක හෙට උදේ නම් ඇහැරෙන්නේ. ඒත් වැඩක් නැහැනේ. ඒ නිසා අපි මේක අර්ථවත්ව ගෙනියන්නයි වක බලා ගන්න. එහෙම නැත්නම් තීරමක් නැහැ. හැම වෙලාවෙම අපේ ජීවිතය තුළ ගත කරන මොකද මට ආධ්‍යාත්මිකව සංවර්ධනයක් ඇති කරගන්න අනිත් එක්කෙනාගේ ආධ්‍යාත්මික සංවර්ධනය නිසා මට ලැබෙන දෙයක් නැහැනේ. මම දැනගන්න ඕන යම් කෙනෙකුගෙන් සල්ලි මිල මුදල් ටිකක් ණයට ඉල්ල ගන්න පුළුවන්. කඩේට ගිහිල්ලා බඩුවක් සල්ලි තියනවා නම් ගන්න පුළුවන්. හැබැයි පින්නතුනි මේ ආධ්‍යාත්මික සංවර්ධනය එහෙම ගන්න බෑ. ආධ්‍යාත්මික සංවර්ධනය තමා විසින්ම තමාගේ ජීවිතය තුළ ගොඩනගා ගන්නවා. තමා විසින්ම තමාගේ ජීවිතය තුළ ගොඩනගා ගත්තොත් තමයි Taman දිනුම් වෙන්නේ. ජයග්‍රහණය කළා වෙන්නේ. ඒ නිසා හොඳට හිතට ගන්න. අපි හාමුදුරුවෝ අද කියලා දුන්නු විදියට ඊටාම අර්ථවත් සීල සමාදානයේ අෂ්ටාංග සීලයක මං සමාදන් වෙනවා. මං අද දවස ගත කරන්නේ ඊටාම අර්ථවත් ලෙසයි. අනර්ථකාරී කිසිවක් අද දවසේ සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මෙහෙම දවස ගත කළොත් දවස අවසානයේ ඔබට ලැබෙන තෘප්තිය, සහනය, සැනසීම මුළු ජීවිත කාලයටම විතරක් නෙවෙයි. අවසාන චුති සිතට මේක එන නිසා මේ හැඟීම ආවොත් ඊළඟ භවයේ ඊතා උසස් ප්‍රතිසන්දියක් ලබනවාට කිසිදු සැකයක් නැහැ පිටුනේ. ඒ නිසා මෙවැනි තත්වයක් ගොඩනගා ගන්නට ඔබ බුද්ධිමත් වෙන්න, දූරදර්ශී වෙන්න, බොහොම අර්ථවත්ව කටයුතු කරන්න. එතකොට ඔබේ සීල සමාදානය සාර්ථකයි. මෙලොවත් සතුට තියෙනවා, මෙලොවත් සාර්ථකයි. මෙලොව සාර්ථක නිසා පරලොවත් සාර්ථකයි. දෙලොව සාර්ථක කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට ඔබට පුළුවන් වේවි. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමී පින්කමෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ 138න් එක
කෝපියාවත්ත මහර කඩවත ලිපිනේ පදිංචි බාලසූරියගේ ශීලා කරුණාරත්න මහත්මිය සහ එතුමියගේ එකම දියණිය කේ.පී. ඉමාෂා දිල්රුක්ෂී සේනාරත්න මේ අම්මත් දුවත් එකතු වෙලා තමයි අද මේ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ. මේ පින්වතුන්ගේ බලාපොරොත්තුවක් කරමුණක් තියෙනවා. ඒ තමයි පරලෝසපත් ආදරණීය දෙමාපියන් වන බීටා කරුණාරත්න දයාබර මෑණියන්ටත් කේ සයිමන් ආදරණීය පියාණන්ට සහ පරලෝසපත් දයාබර ස්වාමිපුරුෂයා වන කේ.පී. ලක්ෂ්මන් සේනාරත්න මහතා ඇතුළු එතුමාගේ දයාබර දෙමාපියන් වන කුසුමා විජේරත්න මෑණියන්ට සහ කේ.පී. විජේරත්න පියාණන් ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාති හිතමිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛී සුවපත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තවත් අරමුණු සඳහන් කරලා තියෙනවා. කොරෝනා උවදුරින් සියලු සත්වයෝ මිදිලා ඔවුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් තව තවත් සසුන් කෙත දහමින් අස්වද්දා අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මයේ දේශනා කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වස්සාන ධර්ම දේශනා කාර්ය මණ්ඩලයෙහි ගයාන් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයටද නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ලැබේවා. තව තවත් මේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මහර කඩවත කෝපියාවත්ත අංක 138න් එක ලිපිනේ පදිංචි බාලසූරියගේ ශීලා කරුණාරත්න මහත්මිය සහ එතුමියගේ එකම දියණිය වන කේ.පී. ඉමාෂා දිල්රුක්ෂී සේනාරත්න යන පින්වත් දෙදෙනාගේ පින්බර දායකත්වයෙන් යුතුව සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එම පින්වත් දෙදෙනාගේ සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවායි අපි ප්‍රාර්ථනා කරමු. අද දේශකයන්න් වහන්සේ වන අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර සාමීන් වහන්සේටත් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මෙම ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.